හරි. සුබ සන්ධ්‍යාවක් දුවපුතේ. අපි 2022 පේපර් ක්ලාස් එකේ දෙවෙනි පේපර් එක තමයි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේ පේපර් ක්ලාස් එක තුල MCQ 2000 ආවරණය කිරීම තමයි මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ. එහෙනම් පුතේ අපි අද දවසේ අපේ පේපර් එකට අපි යමු. අද දවසේ ඔයා වෙනුවෙන් සූදානම් කරපු ගොඩාක් කරුණු කාරණා කතා කරන්න අපි පේපර් එකක් ඔයාලට පත් කරලා තියෙනවා. නම් අපි යමු අපේ පේපර් එකට. හරිනේ. බලන්න පුතේ පේපර් එක මම ඔයාලට ෂෙයා කරලා තියෙනවා. පේපර් එක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එකේ ඔයාලට දාලා තියෙයි. ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ලින්ක් එක අපි දාන්නම්. ඔයාලට ගිහින් පේපර් එක හැමදාම තර්ස්ඩේ තියෙන්නේ evening class එකක් විදියට. මේ මාසේ විතරයි මේ විදියට පැය දෙකක ක්ලාස් එකක් තියෙන්නේ. ලබන මාසේ ඉඳලා මේ පේපර් ක්ලාස් එක පැය 4ක ක්ලාස් එකක් විදියට පැවැත්වෙනවා. හරි. අපි යනවා තේනම් මේ පේපර් එක සාකච්ඡා කරන්න ඉක්මනින්. බලන්න පළවෙනි ප්‍රශ්නේ. අතීත ගනුදෙනුවක සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයක් සතුවන වර්තමාන බැඳීම හඳුන්වන්නේ. ඒක පුතේ අපි කෙලින්ම දන්නවා මූලගිණුම් කරන සංකල්පනාත්මක රාමුව අනුව අපි ඒකට කියන්නේ වගකීමක් කියලා. වගකීමක් කියලා. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? වගකීමක්. අපි යනවා පුතේ ඊළඟ ප්‍රශ්නෙට. බලන්න ඊළඟ ප්‍රශ්නේ. ව්‍යාපාරයක ඇති ගිණුම් වර්ග සියල්ලම ඇතුළත් ස්ථානය. අපි ඒකට කියනවා පුතේ අලුත් සිලබස් එක ඇතුලේ ලෙජරය කියන එක ප්‍රධාන කොටස් දෙකයිනේ. එතකොට පොදු ලෙජරය සහ උප ලෙජරය කියලා තමයි ප්‍රධාන කොටස් දෙක වෙන් වෙන්නේ. එතකොට මේ පොදු ලෙජරය සහ උප ලෙජරය කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් වෙද්දී පොදු ලෙජරය කියලා කියන්නේ ව්‍යාපාර ආයතනයේ තියෙන ගිණුම් සියල්ලම අන්තර්ගත ස්ථානය. උප ලෙජරය කියලා කියන්නේ එක හා සමාන ගිණුම් වර්ගයක් ඇතුළත් කරලා අපි නිර්මාණය කරන ලෙජරය. ඒ හින්දා සියල්ලම අන්තර්ගත වෙන්නේ පොදු ලෙජරය තුල. ඊට පස්සේ වගකීමක් මුදලින් ගෙවා නිදහස් කිරීම නිසා සිදුවන්නේ. එතකොට පුතේ ව්‍යාපාර ආයතනයේ වත්කම් අඩු වෙනවා. ඒත් එක්කම වගකීමුත් අඩු වෙන්න ඕනේ. බලන්න එහෙනම් පිළිතුර කීයද? 4 වෙනි එක. 4 වෙනි එක. අපි යනවා පුතේ 4 වෙනි ප්‍රශ්නේ. 4 වෙනි ප්‍රශ්නේ. පහත් සඳහන් වගන්ති වලින් කවරක් නිවැරදි වේද කියලා අහනවා. වත්කම් වැඩිවීම හරට අඩුවීම බැරටත් සටහන් කිරීම. ඒක නිවැරදි පුතේ. ප්‍රාග්ධන වැඩිවීම හරටත් අඩුවීම බැරටත් කියලා කියන එක වැරදි. වගකීම් වැඩිවීම බැරටත් අඩුවීම හරටත් කියන එක නිවැරදි. තුන්වෙනි ප්‍රකාශනය නිවැරදි කියන පිළිතුර තමයි ගන්න. 4 වෙනි එක. අපි යනවා පුතේ 5 වෙනි ප්‍රශ්නෙට. 5 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. අයිතිකරුගේ ප්‍රාග්ධනයේද වත්කම්ද වැඩි වන්නේ පහත සඳහන් කවර අවස්ථාවේදී කියලා අහනවා. ප්‍රාග්ධනයයි වත්කම් දෙකම වැඩි වෙන අවස්ථාවක් අපින් අහන්නේ. බලන්න අයිතිකරු සිය පුද්ගලික ප්‍රයෝජනය සඳහා 500ක් මුදලින් ඉවත් කරගත්තම ඒ ගැනීම. ඒතකොට ප්‍රාග්ධනය අඩු වෙනවා. ඒ නිසා අයිතිකරු අත්පිට මුදලට 1500කට උපකරණ මිලට ගැනීම අයිතිකරු ගන්න එකක් අපේ ව්‍යාපාරයේ ගිණුම් පොත්වල වෙන්නන්න බෑ. ඒකත් අපිට අදාළම නෙමෙයි. අයිතිකරු 6500 මුදලක් ව්‍යාපාරයට එදිනවා. ප්‍රාග්ධනයේද වැඩි වෙලා වත්කම්ද වැඩි වෙන අවස්ථාවකදී පිළිතුර මේක ගන්න පුළුවන්. හරි. 6 වෙනි ප්‍රශ්නෙට අපි යමු. 6 වෙනි ප්‍රශ්නෙට අපි යමු. 6 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා බලන්න. වත්කමක් වැඩි වී වගකීමක්ද වැඩි වෙන ගනුදෙනු. වත්කමක් වැඩි වී වගකීමක්ද වැඩි වෙන ගනුදෙනු. බලන්න. ව්‍යාපාර ආයතනයේ පුතේ වත්කමක් වැඩි වෙන්නත් ඕනි. ඒත් එක්කම වගකීමක් වැඩි වෙන්නත් ඕනේ. බලන්න දෙවෙනි පිළිතුර. රුපියල් 50000ක ණය මුදලක් ලබාගෙන. රුපියල් 50000ක ණය මුදලක් ලබා ගත්තොත් ව්‍යාපාර ආයතනයේ වත්කමුත් වැඩි වෙලා වගකීමුත් වැඩි වෙනවා. ඊට පස්සේ අපි යනවා පුතේ 7 වෙනි ප්‍රශ්නෙට. වත්කමක් වැඩි වී ආදායම්ද වැඩි වෙන පිළිතුර. එතකොට බලන්න එහෙනම් මිත්‍රයෙකුට දුන් ණය ඒකට දුන් ණය පුතේ ව්‍යාපාරයකට වත්කමක් ලැබිය යුතු ණයක්. ඒත් එක්ක මේ සඳහා ලැබිය යුතු පොලිය පුතේ පොලිය ආදායම් ගිණුමට බැර වෙනවා. ඒත් එක්කම මුදල් පාලන ගිණුම හර වෙනවා. එහෙනම් ඒක ලැබෙනකොට මේ දිස්සටහනේදී මෙතන වත්කමක් වැඩි වෙනවා මුදල් කියන වත්කම ඊට පස්සේ පොලිය ආදායම් ගිණුම වැඩි වෙනවා. ඒ නිසා ඒ පිළිතුර අපිට ගන්න පුළුවන් 3 වෙනි එක. ඊට පස්සේ අපි යනවා 8 වෙනි ප්‍රශ්නෙට.
මොකක්ද කියන්නේ? වැඩිවීම හර අඩුවීම බැර වෙන ගිණුම් කරන මූලධර්මය අදාළ වන්නේ. වැඩිවීම හර අඩුවීම බැර. ඒක අදාළ වෙන්නේ පුතේ වත්කම් ගිණුම් තියනවා නම් වත්කම් හා වියදම් ගිණුම් වලට වෙන්න ඕනි. හැබැයි මෙතන එහෙම එකම පිළිතුරක්වත් නැහැ. හැබැයි අත්පිට ගණුම් කියලා තියෙනවා. අත්පිට ගණුම් වලදී පුතේ ගණුම් ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. එතකොට මේ මූල උදාහරණයක් විදිහට මෙන්න මේක තියෙන නිසා ඒ නිසා අපිට මෙන්න මේ පිළිතුර ගන්න පුළුවන් අපි මේ ප්‍රශ්නෙට පිළිතුර විදිහට. අපි යනවා අපිට ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. 9 වෙනි ප්‍රශ්නේ මොකක් කියන්නේ කියලා බලමු. 9 වෙනි ප්‍රශ්نين කියනවා බලන්න. ව්‍යාපාර වගකීම් වැඩිවීම බැර අඩුවීම හර යන මූලධර්මයේ නිවැරදි වන්නේ. ඒක අයිති වෙන්නේ පුතේ බලන්න හිමිකම් වගකීම් ආදායම් කියන මූලධර්මයට. එහෙනම් පිළිතුර පස්වෙනි එක. වත්කම් හා හිමිකම් යන දෙකේම වටිනාකම අඩුවීමට හේතුවක්. බලමු. මෙන්න තුන්වෙනි පිළිතුර අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් රුපියල් 2000ක් ගැනීම. ඒක අපිට ගන්න පුළුවන් ඒ ගැනීම පුතේ. ඒ නිසා වත්කම් සහ හිමිකම් කියන පිළිතුර වත්කම් සහ හිමිකම් කියන දෙකම අඩු වෙනවා. එහෙනම් අපි යනවා 11 වෙනි ප්‍රශ්නෙට. 11 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපෙන් අහන්නේ මොකද්ද? ලාභ ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතු විකුණුම් වටිනාකම වань. ඒක අපි හදලා බලමු. ඒක අපි හදලා බලමු. බලන්න. ඒකෙදි අපෙන් ඉල්ලන්නේ වර්ෂයේ බලන්න පුතේ අපි මේ ප්‍රශ්නේ දැන් බලාගමු. ව්‍යාපාරයකට අදාළව පහත් විදුලි සපයා ඇත. ආරම්භක තොගය 40000ක් තියෙනවා. අවසන් තොගය 60000යි. වර්ෂය තුල ගැනුම් වටිනාකම 380000යි. ආපසු යවුම් 20000යි. මුදල් ගැනිලි රුපියල් 20000යි. දැන් ව්‍යාපාරයේ විකුණුම් මිල නියම කරන්නේ සෑම විටම විකුණුම් පිරිවැඩ 115 ලාභාන්විතයක් එකතු කිරීම. ලාභ අලාභ ප්‍රකාශනයේ විකුණුම් ලෙස ඇතුළත් කළ යුතු අගය අපෙන් අහනවා. එහෙනම් අපි යම් පුතේ මේ ප්‍රශ්නේ පිළිතුර හදන විදිය ගැන බලන්න. මෙන්න බලන්න පුතේ. අපි මේකට යොදා ගන්නවා ලාභ අලාභ ප්‍රකාශන උද්ෘතයක් අපි හදමු. ලාභ හෝ අලාභ ප්‍රකාශන උද්ෘතයක් හදමු. ලාභ හෝ අලාභ ප්‍රකාශන උද්ෘතයක්. ඒකෙ පුතේ මම උඩින්ම ලියනවා විකුණුම් කියලා. ඊට පස්සේ ඒකේ යටතේ විකුණු භාණ්ඩවල පිරිවැය අඩු කරනවා. ආපසු යොමු තිබුණේ නැහැ. ඒකට ආරම්භක තොගය ඒක යටතේ ඊට පස්සේ ඒකට එකතු කරනවා ගැනුම්. ගැනුම් වලට පහලින් අඩු කරනවා ආපසු යැවුම්. ඔතන භාණ්ඩ ගැල්ලි තුනනවා නම් මම මෙතන භාණ්ඩ ගැල්ලි කියලා අඩු කරනවා. හැබැයි මෙතන තියෙන්නේ මුදල් ගැල්ලි. ඒක අඩු කරන්නේ නැහැ. මම යනවා අවසන් තොගය අඩු කරනවා. අවසන් තොගය අඩු කරනවා. එතකොට පුතේ මේක අලුත් සිලබස් එකේ විදිහට මේක කොලම් 3 ටික අපිට උල් කරොත් මේ විදිහට එහෙනම් අපේ තොරතුරු වාර්තා කරන්න අපි යන්නේ. ආරම්භක තොගය තුන රුපියල් කීයක්ද? ආරම්භක තොගය තුන රුපියල් 40000. ඒ තොරතුරු අපි වාර්තා කරගමු. අවසන් තොගය තුන රුපියල් 60000. ව්‍යාපාර ආයතනයේ ගැනුම් තුන පුතේ 3,80,000ක්. 3,80,000ක්. අවසන් තොගයේ තිබුණා පුතේ කීයක්ද? ආපසු යවුම් තුන කීයක්ද? රුපියල් 20000. ආපසු යවුම් අඩු කරලා සුද්ධ ගැනුම් මේ පැත්තට ගත්ත 3,60,000යි. 3,60,000යි ආරම්භක තොගයයි ලක්ෂ 4යි. අවසන් තොගය අඩු කරුවාට පස්සේ විකුණු භාණ්ඩ වල පිරිවැය යනවා පුතේ 3,40,000. 3,40,000. එහෙනම් මේ විකුණු භාණ්ඩ වල පිරිවැය මත 15%ක්ලු දලලාභය. එහෙනම් මේ යගේ 100යි නම් මෙතෙන්ට ඉන්නේ 115ක්. මේ ඉන්නේ දලලාභය. මේ තියෙන්නේ පිරිවැය. එහෙනම් අපි මේ තොරතුරු හොයන්න යම් විකුණුම් අගය හොයන්නේ කොහොමද? මේ අගයට 115. ඒ කියන්නේ 3,40,000 100ෙන් බෙදලා වැඩි කරපුවම 115 ඔයාලට මේ පිළිතුරේ. එහෙනම් පුතේ 110ක් නම් කීයද? 34000යි. 115ක් නම් පුතේ ඔක්කොම එනවා 51000. එහෙනම් මෙතෙන්ට එනවා 3,91,000ක් විකුණුම් අගය. දලලාභය එනවා 51000. අපෙන් අහලා තියෙන මෙන්න මේ පිළිතුර. එහෙනම් අපි ඒක හොයාගත්තා. එහෙනම් අපේ ප්‍රශ්නේ 11 වෙනි එකට උත්තරේ අපි හොයාගත්තා. බලන්න ගිහිල්ලා කීයක් එනවද? රුපියල්
3,91,000. අපි යනවා පුතේ 12 වෙනි ප්‍රශ්නෙට. 12 වෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන්නේ මොකක්ද? 12 වෙනි ප්‍රශ්නේ බලන්න. 12 වෙනි ප්‍රශ්නේ පුතේ අපෙන් අහලා තියෙනවා 12 වෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහලා තියෙන්නේ 2024යි එක දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වුණු සුද්ධ වෙළඳ ලැබිය යුතු වගේ 5,40,000යි කාලච්ඡේදයේ ණයට විකුණුණු රුපියල් 80,000යි හානි කරන ලාභය රුපියල් 40,000යි 10%ක දුන් වට්ටමකට යටත්ව ලැබීම 3,60,000යි කාලච්ඡේදයේ අවසානයේ වෙළඳ ලැබිය යුතු ශේෂයේ 10%ක් අඩමාන්නයට හැරීම සාමාන්‍ය පිළිවෙත කියලා කියනවා. එහෙනම් පුතේ වර්ෂ අවසානයේ සුද්ධ වෙළඳ ලැබිය යුතු වගේ අපෙන් අහනවා. එහෙනම් අපිට අග්ගාල මේක හදන්න පුළුවන්. ඒ සඳහා ණයගැති පාලන ගිණුමක් අපිට අවශ්‍ය වෙනවා. ණයගැති පාලන ගිණුමක් අපි මේ හදමු. හැබැයි පුතේ ණයගැති පාලන ගිණුම ඒවා දන්නවා සුද්ධ වෙළඳ ලැබිය යුතු වගේ දාන්න බෑ. ඒ නිසා අපිට සිදු වෙනවා සුද්ධ වෙළඳ ලැබිය යුතු වගේ තුලින් පාලන ගිණුමේ තියෙන ණයගැති වගේ බලන්න. එහෙනම් මෙන්න ණයගැති පාලන ගිණුම ණයගැති පාලන ගිණුම ණයගැති පාලන ගිණුමේ මෙන්න මෙතනට එන ඊගේ ශේෂය අපි හොයාගන්න. ඒ සඳහා අපිට දීලා තියෙනවා 5,40,000ක් කියලා සුද්ධ වෙළඳ ලැබිය යුතු වගේ. ව්‍යාපාරයේ සාමාන්‍ය පිළිවෙත පුතේ ණයගැති අගයෙන් 10%ක් අඩමානයි ඉඩහැරි. අඩමානයි ඉඩහැරි. එහෙනම් පුතේ සුද්ධ වෙළඳ ලැබිය යුතු වගේ එන්නේ මේ විදිහට. හරිද? එහෙනම් ගානේ 5,40,000ක් කියලා සුද්ධ වෙළඳ ලැබිය යුතු වගේ ඇවිල්ලා තියෙන්නේ. 10%ක් අඩු කරාට පස්සේ එහෙනම් මේ යගේ 10%ක් අඩු කරාට පස්සේ මෙතනට තියෙන්නේ 100%ක්. ඒ කියන්නේ මේ තියෙන්නේ 90%, මේ 10%ක් අඩු වුණාට පස්සේ උඩ තිබිලා තියෙන්නේ 100%ක්. එහෙනම් මේ තොරතුරු පදනම් කරගෙන මම මේ කාරණාව හොයන්න යනවා. එහෙනම් 5,40,000 සමාන වෙන්නේ 90ට 90න් බෙදලා මම 100න් වැඩි කරනවා මෙන්න මෙතන තියෙන අයගැතියගේ ප්‍රය. එතකොට මට එනවා පුතේ 6,6යි කියන්නේ. 6,6යි කියන්නේ. ඔන්න ණයගැති පාලනයේ ඊගේ ශීර්ෂය පාගන්න. දැන් බලන්න ගානේ මට දීලා තියෙනවා ඊට පස්සේ අනිකුත් තොරතුරු වල තව කාරණා ටිකක්. එහෙනම් පුතේ ණයගැති පාලනයෙන් මේ ණයට විකුණුම් ලක්ෂ 8යි. විකුණුම් ලක්ෂ 8යි. ඒත් එක්කම ගානේ හානි කරන ලාභය 40,000යි. බෝල් ණය හානි කරන ලාභය රුපියල් 40,000යි. 10%ක වට්ටමකට යටත්ව ලැබිලා තියෙන ණය මුදල් ලැබීම් 3,60,000. එහෙනම් පුතේ 10%ක වට්ටමකට යටත්ව නිසා මේ තියෙන 3,60,000 90ට අදාළා ගිය. අර මම උඩ ලිව්වා වගේ විස්තරයක්. එහෙනම් මම දුන් වට්ටම හොයන්න යනවා. එතකොට මට හොයා ගන්න පුළුවන් රුපියල් 40,000යි කියලා දුන් වට්ටම. දුන් වට්ටම රුපියල් 40,000යි. මේ දුන් වට්ටම හොයාගත්ත විදිහ. ඊට පස්සේ අපි එනවා පුතේ අපිට කියනවා එච්චරයි තොරතුරු දීලා තියෙන්නේ. එහෙනම් පුතේ අපි අවසාන ණයගැති පාලන ගිණුම ශීර්ෂය හොයාගෙන ඒ මත අඩමාන ණයට හැරීමක් කර සුද්ධ වෙළඳ ලැබීම වගේ ප්‍රශ්නයක්. එතකොට ලක්ෂ 14යි ලක්ෂ 14යි ලක්ෂ 14න් අඩු කරන්න ඕනේ 4,40,000. 9,60,000ක් එනවා පුතේ. 15ට ගෙන ගිය ණයගැති ශීර්ෂය. 15ට ගෙන ගිය ණයගැති ශීර්ෂය එනවා 5,60,000. 9,60,000. මේ ණයගැති පාලන ගිණුමේ ශේෂයනේ. මේ ණයගැති පාලන ගිණුමේ ශේෂය. මේ ණයගැති පාලන ගිණුමේ ශේෂය නෙමෙයි මම හරියට පෙන්නන්න ඕනේ. ණයගැති පාලන ගිණුමේ ශේෂයෙන් මම අඩු කරලා මේ තියෙන ණයගැති අගය. මේ තියෙන ණයගැති අගය. ණයගැති අගයෙන් 10%ක් අඩු කරන්න ඕනේ අඩමාන ඉඩහැරි. ඒ කියන්නේ 96,000. එතකොට පුතේ කීයක් එනවද? බලන්න 96,000ක් අඩු කරපුවම 8,64,000ක් එනවා සුද්ධ වෙළඳ ලැබිය යුතු අගය. මේ තියෙන්නේ පුතේ කාල පරිච්ඡේදයේ අවසානයේ සුද්ධ වෙළඳ ලැබිය යුතු අගය. අපිට හොයන්න කියලා තියෙන්නේ මෙන්න මේ තුන. එහෙනම් පිළිතුර වෙන්නේ 8,64,000යි. 8,64,000යි. අපි යනවා එහෙනම් ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නෙට. 13 වෙනි ප්‍රශ්නේ. බලන්න පුතේ 13 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. 13 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා කලින් වූ රක්ෂණය ලැබිය යුතු ගාස්තු සේවක පාරිතෝෂික වෙන් කිරීම ඊට පස්සේ සංචිත ෂේ සඳහා වෙන් කිරීම. කලින් වූ රක්ෂණයේ වත්කම් ගිණුම ලැබිය යුතු ගාස්තු වත්කම් ගිණුම
සේවක පාරිතෝෂික සඳහා වෙන් කිරීම පුතේ වගකීම් ගිණුමක්. සංචිත හිමිකම් ගිණුමක්. ෂේ සඳහා වෙන් කිරීම වත්කම් ගිණුමක්. එහෙනම් පුතේ මේකේ A B E වත්කම් ගිණුම, C වගකීම් ගිණුමක්, D හිමිකම් ගිණුමක්. එහෙනම් පිළිතුර වෙන්නේ මේ නිවැරදි ගිණුම් කරන මූලිකාංගයට ඒ වර්ගීකරණය කරන්න කියලා තියෙන්නේ. ඒ නිසා පිළිතුර වෙන්නේ 2. අපි යනවා පුතේ ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ. බලන්න 14 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරික ණය හිමියෙකුට ගෙවිය යුතු රුපියල් ලක්ෂයක ශේෂයක් ඒ අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් පියවනවා. එම අවස්ථාවේදී ණය හිමියා විසින් රුපියල් 10000ක වට්ටමක් දෙන ලදී. මෙම ගනුදෙනුව වකීම් සහ හිමිකමට ඇති කරන බලපෑම අපෙන් අහන්න. එහෙනම් පුතේ අපි මේක බලමු මූලික ගිණුම් කරන සමීකරණයට ගලප. මූලික ගිණුම් කරන සමීකරණයට ගලපලා බලන්න පුළුවන් අපිට මොකක්ද ඇත්තටම මේ දෙකට සිදු වෙන බලපෑම මොකක්ද කියලා. එහෙනම් මම මූලික ගිණුම් කරන සමීකරණයක් කියලා බලනවා. කොයි වගේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ කියලා. මේ බලන්න. එතකොට මේ වගේ ප්‍රශ්න ඔයාලට අනිවාර්යෙන් 31 ඉඳලා 50ට යන ප්‍රශ්නවලදී සහ මේ අපි දැන් හදපු ආකාරයේ ප්‍රශ්න මේ ප්‍රශ්න නම් MCQ පේපර් එකේ එන්න පුළුවන්. MCQ එකේ ඉඳලා 30 දක්වා. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මේකේ වෙලා තියෙන්නේ මොකද්ද පුතේ? මේකේ වෙලා තියෙන්නේ ව්‍යාපාර ආයතනයේ වගකීමක් තිබිලා තියෙනවා. ඒ වගකීම රුපියල් 10000ක වට්ටමකට යටත්ව අයිතිකරු පියවල තියෙනවා. අයිතිකරු පෞද්ගලික මුදලින් පියවල තියෙනවා. එහෙනම් පුතේ රුපියල් ලක්ෂයක වගකීමක් තිබුණේ. ඒ වගකීම ණය හිමි කියන වගකීම අඩු වෙනවා ලක්ෂය. ව්‍යාපාරයේ 10000ක ලද වට්ටමක් හම්බෙනවා. ඒත් එක්කම ව්‍යාපාරයේ අයිතිකරු රුපියල් පෞද්ගලිකව 90000ක් ගෙවන නිසා අමතර ප්‍රාග්ධනය කියලා රුපියල් 90000ක් වැඩි. ඒක කොටින්ම කිව්වොත් ලක්ෂයක් වගකීම් වලින් අඩු වෙලා ලක්ෂයක් හිමිකම වැඩි වෙන එක තමයි මේ පිළිතුර. මේකෙදි පිළිතුර වෙන්නේ. එහෙනම් ඒ සඳහා පිළිතුරක් බලන්න හිමිකම ලක්ෂයකින් වැඩි වෙලා වගකීම් ලක්ෂයකින් අඩු වෙන වගේ පිළිතුරක් කීවෙන එකේද තියෙන්නේ? පිළිතුර අංක 4නේ. පිළිතුර අංක 4. බලන්න එකකින් තියෙනවා. බලන්න ඒක කියනවා ලක්ෂයකින් වගකීම් අඩු වෙනවා. ඒත් එක්කම ලක්ෂයකින් හිමිකම් වැඩි වෙනවා. නෑ ඒක තමයි පිළිතුර වෙන්නේ. අපි යනවා පුතේ එහෙනම් 15 වෙනි ප්‍රශ්නෙට. ගිණුම් කරන සමීකරණයේ මූලිකාංගයක් ලෙස හිමිකම වෙනම හඳුනා ගැනීම අවශ්‍ය වන්නේ කුමන ගිණුම් කරන සංකල්පයට අනුවද කියලා අහනවා. මූල්‍ය ගිණුම් කරන සංකල්පනාත්මක රාමුවේ අපෙන් අහනවා හිමිකම වෙනම හඳුනා ගැනීමට මඟ පාදන සංකල්පය මොකක්ද කියලා. එහෙනම් පුතේ ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය එන්නේ. පිළිතුර වෙන්නේ හිමිකම පැහැදිලිව හඳුනා ගන්න මඟ පාදන සංකල්පය වෙන්නේ ව්‍යාපාර ඒකක සංකල්පය. අයිතිකරුවෝ ව්‍යාපාරයේ දෙදෙනෙක් කියලා අපිට මඟ පෙන්වීම කරන්න ව්‍යාපාරයේ සංකල්පයෙන් නිසා. ඊට පස්සේ අපි ගන්නවා 16 වෙනි ප්‍රශ්නේ මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවට අනුව මූල්‍ය වාර්තාකරණය අරගෙන ලියා ගන්න පුතේ කියලා. වාර්තාකරණ ඒකකයක දැනට සිටින සහ අපේක්ෂිත නැත්නම් වරහන් ඇතුලේ විභව ආයෝජකයන්ට ණය සපයන්නන්ට සහ අනෙකුත් ණය හිමියන්ට එම ඒකකයට අදාළව සම්පත් සැපීම පිළිබඳ තීරණ ගැනීමට අවශ්‍ය වන මූල්‍ය තොරතුරු සැපීමයි. මම තව එක සැරයක් කියන්නම් අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. වාර්තාකරණ ඒකකයක දැනට සිටින සහ අපේක්ෂිත ආයෝජකයින්ට වරහන් ඇතුළේ විභව ණය සපයන්නන්ට සහ අනෙකුත් ණය හිමියන්ට එම ඒකකයට අදාළව
සම්පත් සැපීම පිළිබඳ තීරණ ගැනීමට අවශ්‍ය වන මූල්‍ය තොරතුරු සැපීමයි. අවශ්‍ය වන මූල්‍ය තොරතුරු සැපීමයි. හරිද? ඔයාලට මේ කියන ඒවා වේගෙ වැඩි වුණා නම් ලියා ගන්න අමාරු වුණා නම් ඔයාලට ගිහිල්ලා අපේ YouTube නාලිකාව හරහා මේ පේපර් එක ආයේ බලන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? හරි. අපි යනවා පුතේ එහෙනම් 17 වෙනි ප්‍රශ්නෙට. 17 වෙනි ප්‍රශ්නෙට. පහත ගිණුම් බලන්න. පහත ගිණුම් ගිණුම් කරන මූලිකාංග යටතේ වර්ගීකරණය කරන්න. ගැණුම් මත්තිකාරම්, වත්කම් ගිණුමක්, සංචිත හිමිකම් ගිණුමක්, විකුණුම් මත්තිකාරම්, වගකීම් ගිණුමක්, හානි කරන අලාභ, වියදම් ගිණුමක්, ෂෙයා වෙන් කිරීම, වත්කම් ගිණුමක්. හරි. අපි යනවා පුතේ 18 වෙනි ප්‍රශ්නෙට. 18 වෙනි ප්‍රශ්නෙට. බලන්න කියනවා රුපියල් මිලියන 75ක ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිතව 2019 4/1 දින ඒ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලද සමාගමක් 2020 2019 යන වර්ෂ සඳහා පහත තොරතුරු සපයයිලු. අපිට දීලා තියෙනවා පුතේ මුළු ආදායම මුළු වියදම අදාළ ව්‍යාපාර ආයතනයේ වර්ෂ දෙකක් ආසන්නයේ මුළුවත්කම් දීලා තියෙනවා. අපේ පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ 2020 3/31 දිනට මුළු වගකීම් කොපමණද කියලා. බාලපතේ 2019 20 අවුරුද්දේ තමයි 23/31 අවසාන දවසේ එන්නේ. එහෙනම් 19 20 අවුරුද්දේ මුළු ආදායම තියෙනවා ලක්ෂයක්, මුළු වියදම තියෙනවා රුපියල් 1,20,000ක්, මුළු වත්කම් තියෙනවා ව්‍යාපාර ආයතනයේ රුපියල් 80ක් තියෙනවා. ඒ කියන්නේ මිලියන වලින් දීලා තියෙන්නේ. අපෙන් අහන මුළු වගකීම් කොපමණද කියලා. එහෙනම් පුතේ මේ ව්‍යාපාර ආයතනයේ මේ තොරතුරු පෙන්වන්න අපිට පුළුවන් මේක ගෙනුම් කරන සමීකරණයක් ආශ්‍රිතව පෙන්නන්න. ගෙනුම් කරන සමීකරණයක් ආශ්‍රිතව පෙන්නන්න. මේ බලන්න ගෙනුම් කරන සමීකරණයකින් මේ තොරතුරු පැහැදිලි කරන විදිය. මෙන්න බලන්න. මම මේ ගෙනුම් කරන සමීකරණයේ මේ 20/3/31 දිනට වගකීම හොයන්න යනවා. 20/3/31 දිනට වගකීම හොයන්න යනවා. හරි. වගකීම හොයන්න යනවා. මේ බලන්න. ව්‍යාපාර ආයතනයේ නිවෙනකොට වත්කම් තියෙනවා මිලියන 80ක්. වත්කම් තියෙනවා මිලියන 80ක්. කාල පරිච්ඡේදයේ ලාභය ගලපන්නේ හිතපිට. එහෙනම් ආදායම තියෙනවා පුතේ මිලියන 100ක්. වියදම තියෙනවා පුතේ මිලියන 120ක්. එහෙනම් කාල පරිච්ඡේදයේ සුද්ධ ලාභය ඍණ 20යි. ඒ කියන්නේ අලාභයක්. කාල පරිච්ඡේදයේ වත්කම් තියෙන කීයද? 80යි. එහෙනම් කාල පරිච්ඡේදයේ අලාභයක් නම් තියෙන්නේ. කාල පරිච්ඡේදයේ අලාභයක් නම් තියෙන්නේ. තව මොන හරි විස්තර දීලා තියෙන චුට්ටක් බලමු අපි. චුට්ටක් බලමු තව විස්තර මොන හරි දීලා තිබුණාද කියලා. මුළු ආදායම 100යි, මුළු වියදම 120යි. කාල පරිච්ඡේදයේ එච්චරයි මෙතනේ. එච්චරයි දීලා තියෙන්නේ. එච්චරයි දීලා තියෙන්නේ. අපි යනවා එහෙනම් මේකේ පිළිතුරු අහන්න. බලන්න ගිහිල්ලා අපි එකේ දීලා තියෙන්නේ ওই කාරණා ටික විතරයි. කාල පරිච්ඡේදයේ අපිට වත්කම් දීලා තියෙනවා මිලියන 80ක්, මුළු ආදායම දීලා තියෙනවා මිලියන 100ක්, මුළු වියදම දීලා තියෙනවා මිලියන 120ක්. එහෙනම් පුතේ ව්‍යාපාර ආයතනයේ අලාභයක් තියෙන කාල පරිච්ඡේදය තුල එහෙනම් ඔයාලට වගකීම හොයාගන්න පුළුවන් මිලියන 60යි. මිලියන 60යි. මිලියන 60යි. එහෙනම් පුතේ මේකේ පිළිතුර වෙන්නේ කීයද? 5 වෙනි එක. මේකේ පිළිතුර වෙන්නේ 5 වෙනි එක. එහෙනම් මිලියන 60යි කියන පිළිතුර. එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට 19 වෙනි ප්‍රශ්නෙට. 2021 3/31 දිනට හිමිකම කොපමණද? අන්න පුතේ කාල පරිච්ඡේදයේ අවසානයේ 2021 3/31 මේ අවුරුද්දේ මේ ඊළඟ අවුරුද්දේ. එහෙනම් පුතේ මේ කාල පරිච්ඡේදයේ ඒ කාල පරිච්ඡේදයේත් මුළු වත්කම් දීලා තියෙනවා. මුළු වත්කම් දීලා තියෙනවා. හරි. එතකොට පුතේ මෙන්න බලන්න. ව්‍යාපාර ආයතනයේ අපරාධෙන් sorry මෙතන මිලියන 60 නෙමෙයි පිළිතුර. බලන්න ව්‍යාපාර ආයතනයේ පුතේ ප්‍රාග්ධනීය විදියට 75ක් මිලියන යොදවලා තියෙනවා. මිලියන 75ක් ප්‍රාග්ධනීය විදියට යොදවලා තියෙනවා. එහෙනම් වත්කමුත් වැඩි වෙනවා 75ක්. හිමිකමත් වැඩි වෙනවා 75ක්. එතකොට පුතේ මේ දෙක අතර මෙතන අර මේකේ ඉන්නේ 155ක් එනවා. 155ක් එනවා මොකද්ද? ව්‍යාපාර ආයතනයේ මුළු වත්කම් ඒත් එක්කම ව්‍යාපාර ආයතනයේ කාල පරිච්ඡේදයේ අවසානයේ වෙද්දී වත්කම්ද දීලා තියෙන්නේ. ආව් අවසානයේ වෙද්දී වත්කම් දීලා තියෙනවා 80යි කියලා නේ.
80යි කියන්නේ. හැබැයි මේක ආරම්භයේ වත්කම් ටික අපිට අදාළ නෑ අවසානයේ වත්කම් දීලා තියෙනවා. මේ දීලා තියෙන්නේ 3.31 දිනට. අතන 61 නෙවෙයි චුට්ටක් ඉන්න 60 නෙවෙයි. බලන්න මෙතන හිමිකම වෙනස් වෙන්නේ 20කින් ඒ කියන්නේ මෙතන 55යි. එහෙනම් පුතේ මිලියන 25යි. මිලියන 25යි වගේ. එහෙම පිළිතුරක් තියනවා නේද? තියෙනවා. බලන්න මේක තමයි පිළිතුර වෙන්නේ. sorry. මේක තමයි පිළිතුර වෙන්නේ. මෙන්න මේක රුපියල් මිලියන 25ක් කියන එක. මේක නෙමෙයි මිලියන 60 කියන එක නෙමෙයි. sorry. අපි හදිසියට කියවගෙන ගිහින් හින්දා ඒක චුට්ටක් මිස්ප්ලේස් වෙලා දෙපා. අපි ඒක හැදුවා. හරිනේ. හරි. අපි යනවා පුතේ 19 21 3.31 දිනට හිමිකම හොයන්න. දැන් පුතේ ඔයාට මේ හිමිකම තියෙනවා. මේ හිමිකම තියෙනවා ඒ ව්‍යාපාරයේ ලාභය ඒ කාල පරිච්ඡේදයේ ලාභය ගන්න. බාහිර මුළු ආදායම තියෙනවා 150. මුල් වියදම තියෙනවා 90. එච්චරයි කාල පරිච්ඡේදයේ කියලා තියෙන්නේ. හිමිකම හොයන්න කියලා තියෙන්නේ. වාක්‍යෙම නෙමෙයි. එහෙනම් 150යි. ඒ කියන්නේ 205යි. 205න් අඩු කරන්න 90. එතකොට එනවා 115යි. 115යි. එහෙනම් කාල පරිච්ඡේදයේ අවසානයේ හිමිකම 115ක් මිලියන. මිලියන 115. මිලියන 115. හරි. එහෙනම් පුතේ අපි යනවා මේකේ 20 වෙනි ප්‍රශ්නෙට. 20 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. බලන්න. 20 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. ගිණුම් කරන ක්‍රියාවලිය තුළ පහත කාර්යවල නිවැරදි අනුපිළිවෙල අහන්න. නිවැරදි අනුපිළිවෙල. බලන්න. එතකොට පුතේ ඉස්සලම මූලාංශ ලියවිලි පිළිවෙල කරන්න ඕනේ B ඊට පස්සේ C ව්‍යාපාර ගනුදෙනු සිදුවීම ඊට පස්සේ මූලාංශ ලියවිලි පිළිවෙල කිරීම මූලික පොත්වල සටහන් කිරීම ඊට පස්සේ ලෙජරේට් පිටපත් කිරීම ශේෂ පරීක්ෂණ පිළිවෙල කිරීම. එහෙනම් පුතේ මේකේ කියන විදිහට C B A E D නේ පිළිතුර වෙන්නේ දෙක. අපි යනවා පුතේ මේකේ අවසාන ප්‍රශ්නෙට. මේ පේපර් එකේ අවසාන ප්‍රශ්නෙට වැරදි නිවැරදි කිරීම ආශ්‍රිත ප්‍රශ්නයක් දීලා තියෙනවා. වැරදි නිවැරදි කිරීම ආශ්‍රිත ප්‍රශ්නයක් දීලා තියෙනවා. මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න අපි යනවා. හරිනේ. මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න අපි ඉක්මනට යමු. හරි. බලන්න පුතේ. අර්ලේසා සමාගම 2020 මාර්තු 31 දින අවසන් වර්ෂයේ සඳහා 7,50,000ක ලාභයක් වාර්තා කර ඇත. කෙසේ නමුත් පහ සඳහන් වැඩි පසුව සොයා ගන්න ලද. අපෙන් අහනවා අවශ්‍ය වන්නේ වැරදි නිවැරදි කිරීම සඳහා ජර්නල් සටහන්, වැරදි නිවැරදි කිරීම පසු ශුද්ධ ලාභය, වැරදි නිවැරදි කිරීම පසු ශුද්ධවත්කම වල වැඩි වීම හෝ අඩු වීම. එනම් පුතේ මේ ව්‍යාපාර ආයතනයේ මේ තොරතුරු ටික හොයන්න අපි යමු. එනම් මේ සඳහා අපි පිළිවෙල කරන්න ඕනේ පොදු ජර්නල් එකක් වැරදි නිවැරදි කිරීම කරන්න, ලාභ නිවැරදි කිරීමේ ප්‍රකාශනයක් අහන්න. එනම් ශුද්ධ ලාභයේ නිවැරදි කිරීමේ ප්‍රකාශනයක් අහන්න. शुद्ध लाभे निवृत्ति किरीमे प्रकाश शुद्ध लाभे निवृत्ति किरीमे प्रकाश ඒත් එකම මේක අපි රුපියල් 1000 වලින් හලමු. උඩින්ම කෙටුම්පත් शुद्ध लाभය හරි කෙටුම්පත් शुद्ध लाभය ඒකට එකතු කිරීම කරන්න අඩු කිරීම කරන්න එතකොට එනවා නිවැරදි ශුද්ධ ලාභ. එහෙනම් අපි යනවා මේකේ පොජ්ජෝල්ලයක් රෝල් කරන්න මම කියන සටහන් ටික ගන්නවා ඔයත් එක්ක. පොජ්ජෝල්ලයක් රෝල් කරන්න අර බැල විස්තරය කියන හරි පුතේ. බලන්න පළවෙනි එක. 2019 3.31 දිනට ව්‍යාපාරයේ අවසන් තොගය රුපියල් 50,000කින් අත්අක්ෂේර වෙලා තියෙනවලු පුතේ. එනම් පුතේ අවසන් තොගය සහ ලාභය අතර තියෙන අනුලෝම සම්බන්ධතාවයක් මේ ව්‍යාපාරයේ ලාභය පුතේ අත්අක්ෂේර වෙනවා. ව්‍යාපාරයේ ලාභය අත්අක්ෂේර වෙලා තියෙනවා. ඒකම එහෙනම් අවසන් තොගය අත්අක්ෂේර වීම නිසා කියලා මෙතනින් මම ලාභය අඩු කරනවා. ලාභය අඩු කරනවා අවසන් තොගය අත්අක්ෂේර වීම. අවසන් තොගය අධිතාක්ෂේර වීම රුපියල් කීයද පුතේ? රුපියල් 50,000. එහෙනම් ඒක නිවැරදි කරන්න දිස්සටහන මොකද්ද පුතේ? අවසන් තොග ගිණුම
වෙනද මේ කියන්නේ අවසන් තෝගේ අතක්සේරු වෙලානේ. අතක්සේරු වීම නිසා ලාභය වැඩි. එතන ලාභ ගිණුම හර වෙනවා. ලාභ ගිණුම හර වෙලා අවසන් තෝග ගිණුම වැරෙනවා. ඊළඟ ඉස්සරහන් ලියන්න ලාභ ගිණුම හර අවසන් තෝග ගිණුම බෑ. අපි යනවා ඊට පස්සේ දෙවෙනි එකට. ආපසයම් 30000ක් නැහි පාලන කිරීමට බැර කර ඇති අතර 3000ක් පමණක් ආපසි යැවුම් කිරීමට බැර කර තිබුණා. ආපසයම් 30000ක් නැහි පාලන කිරීමට බැර කරලා තිබුණා. බැර කරපු එක වැරදි. එහෙනම් ඒක නිවැරදි කරන්නේ කොහොමද? ආපසි යැවුම් නිවැරදි කරන්නේදී බලන්න ආපසි යැවුම් නිවැරදි කරන්නේදී කොහොමද කරන්න ඕනේ? ආපසි යැවුම් හරියට පාලන නැහි පාලන කිරීම වාර්තා කරලත් නැහැ. නැහි පාලන කිරීම දාලා තියෙන කීයක් කියලාද? 30000ක් බැර පැත්තේ. එහෙනම් පොතේ හරිනම් හර පැත්තෙන් එන්න ඕනේ. එහෙනම් නැහි පාලන කිරීම හර කරන්න ඕනේ රුපියල් 60000. ඒ වැරද්ද මම මෙතන ලියන්නම්. නැහි පාලන හර වෙනවා පුතේ රුපියල් 60000. ආපසි යැවුම් කිරීම අඩු පුතේ රුපියල් 27000. ආපසි යැවුම් කිරීම බැර වෙන්න ඕනේ. ආපසි යැවුම් බැර වෙන්න ඕනේ රුපියල් 27000. 3000 නේ දිනනවා කියන්නේ. ඊට පස්සේ අවිනිශ්චිත කිරීම. අවිනිශ්චිත කිරීමට එනවා 33000. 33000. එනම් සංලක්ෂණය යන ආපසි යැවුම් නැහි පාලන කිරීමේ සහ ආපසි යැවුම් කිරීමේ වැරදිට පිටපත් වීම නිවැරදි කිරීම. හරිද? එහෙනම් පුතේ මේකේ ලාභයට වෙන බලපෑම. ආපසු යැවුම් අඩුවෙන් වාර්තා කරලා තියෙන නේ. ආපසු යැවුම් රුපියල් 3000 දාලා තියෙන 30000 දාන්න ඕනේ කියලා 27000ක් අඩුයි. ඒ කියන්නේ ගැනුම් වලට පහලින් ආපසු යැවුම් අඩුවෙන් අඩු වෙන්නේ. ඒ කියන්නේ විකුණු භාණ්ඩ වල පිළිවෙල වැඩි වෙලා ලාභය අඩුයි. එහෙනම් ලාභය අඩුයි පුතේ රුපියල් 27000. එහෙනම් කෙටුම්පත් ලාභය තුනේ 750යි. ඒකට 27ක් එකතු කරනවා ආපසු යැවුම් අඩු වීම කියන. ආපසු යැවුම් අඩුවෙන් සටහන් වීම කියන. අඩුවෙන් සටහන් වීම නිසා. හරිනේ 27. ඊට පස්සේ පුතේ අපි යනවා තුන්වෙනි එකට. දුන් මට්ටම් 6000ක් ලද වට්ටම් කිරීමට හර කර තිබුණි. එහෙනම් පුතේ ඒක වැරදි. ලද වට්ටම් කිරීම බැර කරන්න දුන් වට්ටම් කිරීම හර කරන්න. වැරදි නිවැරදි කිරීමේදී. එහෙනම් පුතේ මේක ලාභ නිවැරදි කිරීමට එද්දී වියදමක් දාන්න නැතුව ආදායමක් විදිහට දාලා ආදායමක් විදිහට දාලා නැහැ ආදායම අඩුවෙන් දාලා. ඒ කියන්නේ වියදම නොදා සිටීම නිසා ලාභය වැඩි. රුපියල් කීයද? දුන් වට්ටම් කීයද පුතේ 6000. ඒත් එකම ආදායමක් අඩු කරලා පෙන්නපු නිසා ආය වියදම ලාභය වැඩි රුපියල් තව 6000. එතකොට රුපියල් 12000කින් ලාභය වැඩි. එහෙනම් මම ලාභය අඩු කරනවා. ලාභය අඩු කරනවා. දුන් වට්ටම් ලද වට්ටම් කිරීමේ හරට පිටපත් කිරීම කියලා. ලද වට්ටම් කිරීමේ හරට පිටපත් කිරීම. හර කිරීම රුපියල් 12000ක් අඩු කරනවා. වැරදි විදිහට කිරීම කරන්න පුතේ. දුන් වට්ටම් කිරීම හර. දුන් වට්ටම් කිරීම හර. අවිනිශ්චිත කිරීම හර දුන් වට්ටම් කිරීමත් හර වෙන්න ඕනි. අවිනිශ්චිත කිරීම හර 6000යි. වඩා කිරීමට වඩා ලද වට්ටම් කිරීමට හර කරලා තියෙන්නේ. sorry අවිනිශ්චිත කිරීමක් ඕනේ නැහැ. දුන් වට්ටම් කිරීම හර 6000යි. ලද වට්ටම් කිරීම බැර 6000. දුන් වට්ටම් කිරීම හර 6000යි. ලද වට්ටම් කිරීම බැර 6000. අපි ආපතේ එහෙනම් හතරවෙනි එකට. එකතු කළාගේමද බදු 1200ක් ඇතුළුව මුළු මුදලට විකුණු. මුදලට විකුණු 11200 විකුණු කිරීමට බැර කර ඇත. ඒ කියන්නේ පුතේ විකුණු කිරීම විතරක් රුපියල් 1200ක් වැඩි. එහෙනම් පුතේ විකුණු වැඩි වුණා කියන්නේ ආදායම වැඩි. එහෙනම් 1200ක් වැරදියට පිටපත් කිරීම කියලා අපි අඩු කරන්න ඕන ලාභේ 1200ක්. ඒ දෙකම වැරදි නෙවෙයි කිරීම කරන්න කොහොමද? විකුණු කිරීම වැඩි වුණේ 1200ක්. විකුණු කිරීම හර කරන්නේ 1200ක්. අවිනිශ්චිත කිරීම බැර කරන්නේ 1200ක්. ඒ විකුණු කිරීම වැට්ටගේ අතුලත් වෙලා තියෙන නිසා. අනිත් ඒවා වැරදි නැහැලු. අනිත් ඒවා සටහන් වල අවුලක් අපිට කියන්නේ නෑ. එහෙනම් විකුණු කිරීම විතරයි වැරද්ද තියෙන්නේ. හරිනේ. එහෙනම් පුතේ අපි එන එකක් නිවැරදි කිරීම කරා. අපි යනවා පස්වෙනි වැරද්දට. වර්ෂ සඳහා පොලි වියදම රුපියල් 5000ක් අඩුවෙන් ගෙනුම් කර ඇත. වියදමක් අඩුවෙන් නම් කියන්නේ ලාභය වැඩි පුතේ. එහෙනම් ලාභයෙන් අඩු කරනවා රුපියල් 5000 පොලි වියදම කියන. පොලි වියදම කියන. හරිනේ. ඊට පස්සේ එහෙනම් ඒක නිවැරදි කරන්නේ කොහොමද? පොලි වියදම් කිරීම හර පොලි වියදම් කිරීම හර ගෙවුගෙන එකක් නෙමෙයි කියන්නේ. එහෙනම් පොලි වියදම් කිරීම හර උපජිත පොලි වියදම් කිරීම බෑ. පස්වෙනි එක නිවැරදි කිරීම. අපි මේ වේගෙන් කතා කරාට ඔයාලට තියෙනවා මේ වීඩියෝ එක ඕනතරම් විභාගයට යනකම්ම බලන්න පුළුවන්. ඒ නිසා ඔයා YouTube නාලිකාවටත් මේ Zenith Gain Accounting කියන YouTube නාලිකාවට ඒකිනුත් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. අපි යනවා පුතේ අන්තිම වැරද්ද. 2019 3.31 දිනට තොගවල ශුද්ධ උපලබ්ධයගේ පිරිවැයට වඩා 25000ක් අඩු විය. කෙසේ නමුත් වාර්ෂික ලාභය ගණනය කිරීමේ තොගේ පිරිවැයට තක්සේරු පොතේ. ඒ කියන්නේ මේ තොග අලාභය සටහන් කරලා නැහැ.
ඒ කියන්නේ වියදම දාලා නැහැ ලාභය වැඩි. එහෙනම් පුතේ තොග කපා හැරීම කියලා. තොග කපා හැරීම කියලා 25000ක් අඩු කරනවා. තොග කපා හැරීම කියලා 25000ක් අඩු කරන්න ලාභයෙන් ඒත් එක්කම නිවැරදි කිරීමේ දිස්සටහන් ලියන්නේ. නිවැරදි කිරීමේ දිස්සටහන් ලියන්න ලාභ කිරීම හර රුපියල් 25000යි. අවසන් තොග කිරීම බැර රුපියල් 25000යි. ලාභ කිරීම හර රුපියල් 25000යි. ඒත් එක්කම අවසන් තොග කිරීම බැර රුපියල් 25000යි. සුද්ධ උපලබ්ධියගේ දක්වා තොගගේ කපා හැරීම කියන්නේ. එහෙනම් අපි ඉනවා ලාභ නිවැරදි කිරීමට 27ක් එකතු කරන්න 777යි. ඒ 777න් අඩු කරන්න 25යි 75යි ඒත් එක්කම 87යි 92යි 93යි 200ක් අඩු කරන්න. ගානේ ගිහලා එකතු හරිය කියලා පුතේ 80යි 87යි 92යි 93යි 200ක් අඩු කරන්න වෙන්නේ ලක්කාල අඩු කරන්න කීයද 777න් 93යි 200ක් අඩු කරන්න 93යි 200ක් අඩු කරන්න කීයක් එනවද 6,83,800 6,83,800 මෙන්න පුතේ නිවැරදි ශුද්ධ ලාභය ආවා 6,83,800 6,83,800 ඔන්න පුතේ අපි පේපර් එක අපි පොරොන්දු වුණු විදිහට සාකච්ඡා කරලා ඉවර කරා. එහෙනම් අපි අලුත් පේපර් එකකින් තවත් මේ වගේ මේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් මේ පේපර් එකේ අඩුපාඩු මොනවා තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. ඔයාලට මොනවා හරි යෝජනා තියෙනවා නම් පේපර් ක්ලාස් එක සම්බන්ධයෙන් ඔයාලා යෝජනා කරන්න. අපි අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් සලකා බලනවා. හරිනේ. තව එකක් අහලා තියෙනවා මේකේ. වැරදි නිවැරදි කිරීම පස්සේ ශුද්ධවත්කම් වල වැඩිවීම හෝ අඩුවීම. ඒ කියන්නේ පුතේ මේ බලන්නකෝ. ලාභය අඩු වෙලා පුතේ කීයක්ද? ලාභය අඩු වෙලා තියෙනවා 16200යි 50 කියලා කියන්නේ රුපියල් 62200කින් අඩු වෙලා 66200කින් අඩු වෙලා තියෙනවා. ලාභය 66200කින් අඩු වෙලා කියන්නේ තීනිකමකට බලපෑමක් වෙන්නේ ඔයාගෙම තමයි. එහෙනම් ශුද්ධවත්කම් වල අඩුවීමක් වෙන්නේ 66200. 66200කින් ශුද්ධවත්කම් අඩු වෙනවා. ශුද්ධවත්කම් අඩු වෙලා තියෙනවා 66200කින්. හරි පුතේ. එහෙනම් අපි අදට මෙතනින් අපේ පේපර් ක්ලාස් එක නවත්වමු.